වාසනාවන්ත දිනයකට ආසිරි එක් කරමින් අපි අද දවස පිළිබඳව සිහිපත් කරමු. 2021යි දෙවෙනි මාසේ කියන්නේ පෙබරවාරි මාසේ 15 වෙනිදා. 15 කියලා කියන්නේ ලෝකය නිර්මාණය වෙනවා කාරණා පහක් නිසා. මොකද්ද? අපිට ලැබිලා තියෙන ඉන්ද්‍රයන් පහ. මේ ඇස කන නාසය දිව ශරීරය. මෙන්න මේ ඉන්ද්‍රයන් අරමුණු කරගෙන නිර්මාණය වෙන ලෝකයක්. මේකට කියනවා පංච උපාදාන ස්කන්ධ මත නිර්මාණය වෙන ලෝකය. මේ ලෝකය නිසා සත්‍යය දුකින් දුකටපත් වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනවා සැප විඳින ලෝකයක්. ඒ සැප විඳින ලෝකයට ගමන් කිරීමට බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා මාර්ගය පෙන්වලා දුන්නා. ඒ මාර්ගය ඔස්සේ ගමන් කරනකොට ඒ මාර්ග අනුගමනය කරනකොට සැපදායක ලෝකෙම නැත්නම් මේ පංචේන්ද්‍රියන් පිනවන ලෝකයෙන් එතරට ගිය සිත සංවර කරගෙන මනස දුක් සහිත ලෝක නිර්මාණය කරන භූමි ආශ්‍රිතව වාසය කිරීමෙන් තොරව පවත්වාගෙන යන්න පුළුවන් පසුවම ඇති වෙනවා. එතකොට දුක් සහිත ශක්තිය නිර්මාණය කරන භූමි හඳුන්වනවා කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියලා කොටස් තුනකට. මේක තමයි බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයටම අග්‍ර වුණා කියලා කියන්නේ මේකයි. මොකද තුන් ලෝකෙම තියෙන ශක්තියෙන් අභිභවා ගිහිල්ලා ඒවා මර්ධනය කරලා ඒවා ඇති වෙන දුක් සහිත තත්ත්වයන් වළක්වා ගන්න පුළුවන් මාර්ගය සොයාගත්තා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන තුන් ලෝකාග්‍ර කියලා. එහෙනම් අද 15 කියලා කියන්නේ එක පැත්තකින් මේ ලෞකික ජීවිත ගත කරන පුද්ගලයන්ගේ ලෝකේ නිර්මාණය කරලා තියෙනවා පංචේන්ද්‍රයන් මගින්. පංච උපාදානස්කන්ධය මගින්. ඒතර මේ දුක් ඇති කරන මේ පංචේන්ද්‍රයන් පංච උපාදානස්කන්ධයන් මත රැඳිලා තියෙන ජීවිත දුකෙන් නිදහස් වෙන්න නම් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා තවත් මේ ලෞකික ලෝකයෙන් පහ වෙන්න ඕනේ. කියන්නේ පහ වෙනවා කියන්නේ අයින් වෙන්න ඕනේ. එහෙම අයින් වෙන්න නම් අන්න බුදුරජාණන් වහන්සේ කිව්වා දේශනා කළා මොකද්ද? සෝවාන් සකදාගාම අනාගාම අරියත් කියන මෙන්න මේ මාර්ගය වලට යොමු වෙන නවලෝතර සී සද්ධර්මයේ සේවනය කරන්න කියලා. එතකොට අපි කාම ලෝකයේ පැවැත්මට හේතු වෙන ධර්ම සේවනය කරලා මේ දුකින් නිදහස් වෙන්න බෑ. රූප ලෝකයේ පැවැත්මට හේතු වෙන ධර්ම සේවනය කරලා මේ ලෝකයෙන් නිදහස් වෙන්න බෑ. රූප ලෝකයෙන් නිදහස් වෙන්න බෑ. අරූප ලෝකයේ පැවැත්මට හේතු වෙන ධර්ම සේවනය කරලා මේ දුක් සහිත ලෝකයෙන් නිදහස් වෙන්න බෑ. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? කාම රූප අරූප කියන මේ ධර්මතා තුනම නිර්මාණය කරන ශක්තිය අපේ සිතේ රැඳිලා තියෙනවා. ඒ සතර පුරුද්ද අනුව කර්ම නිමිත්තේ ගත නිමිති මත මේ කාරණා ටික රැඳිලා තියෙන්නේ. මෙන්න මේ தත්ත්වය වෙනස් කරගන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන දීපු නවලෝතුරාසී සද්ධර්මයේ අරමුණු කරගෙන කටයුතු කරන්න ඕනේ. මේ විදිහට කටයුතු කරනකොට යම් කෙනෙකුට අවශ්‍ය නම් ඒ කාම ලෝකයේ, රූප ලෝක, අරූප ලෝක කියන මෙන්න මේ තුන් ලෝකයේ දුක් සහිත තත්ත්වයෙන් ඈත් වෙලා සිත නිදහස් කරගන්න පුළුවන්. මේ කය ආශ්‍රිතව පවත්වගෙන යන සිත ඒ දුක් සහිත ලෝකෙ නිදහස් කර ගැනීමෙන් ලෝතර බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා නිර්වාණය සාක්ෂාත් කරගත්තා කියලා සඳහන් කරනවා. ඊළඟට පිරිනිවන් පාල නිවනටපත් වුණා කියලා සඳහන් කරන්නේ කය උගද මේ දුක් සහිත ලෝකේ පවත්වගෙන යන්නේ කතරලා කයනුත් සිත නිදහස් කරගෙන සිත මේ කාම රූප අරූප කියන ලෝකත්‍රයෙන්ම සිත අයින් කර ගැනීම තමයි උතුම් වූ පරම ශාන්ත උතුම් නිවනටපත් වුණා කියලා කියන්නේ. එහෙනම් අපි මෙන්න මේ ධර්මතාවය ඔස්සේ තමයි ගමන් කරන්න ඕනේ. මේ සිංහල ආර්ය සිංහල බෞද්ධයන් ප්‍රගුණ කළ යුතු දැනගත යුතු මාර්ගය මේ කාරණේ. ඒතර ඒක නිසා මේ කාරණේ හොඳට සිහි තබාගෙන ඊළඟට අපි බලන්න ඕනේ මේ தත්ත්වය ආරම්භ කරන්නේ කොහොමද කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා මිනිස්සෙක් විදිහට උප්පත්ති ලබන්නේ වෙනත් ලෝකයක උප්පත්ති ලබන්නේ. මේ උප්පත්තියට බලපාන ජනක කර්මය. ජනක කර්මය කියන්නේ ජනිත කරවීමට හේතු වෙන කර්මය. මේ කර්මය ගොඩක් දුරට සකස් වෙන්නේ పూర్ව ජන්මයේ එකතු කරගෙන ඇවිල්ලා పూర్ව ජන්මයේ අවසානයේට ඇතිවන චුතිසිත සමග ඒක රාශී කරගත්ත කර්ම ශක්තිය අනුව. එතකොට චුතිසිතට අනුව තමයි ප්‍රතිසන්දිසිත ඇති වෙන්නේ. එතකොට මව කුසක දරුවෙක් පිළිසඳ ගන්නවා කියන්නේ මෙන්න මේ தত্ত্বය. එතකොට ඒ ලේ අඩපතක් පමණ පවතින තත්ත්වයක් තමයි
මේ මුලින්ම මේ මව් කුසක පිළිසිඳ ගැනීමට දරුවෙක් පිළිසිඳ ගැනීම සුදුසු පසුවෙ මැතිවෙන්නේ කුඩා මස් රැදැල්ලක්. මේ ලේ අඩපසක් පමණ පවතින මේ මස් රැදැල්ල තුලට තමයි චිත්ත ශක්තිය පිවිසෙන්නේ. එහෙම චිත්ත ශක්තිය පිවිසිලා ඒ ස්ථානෙම තැම්පත් වෙනවා. අනේ චිත්ත ශක්තිය එතන වාස් භවනයක් කරගන්නවා. ඒ වාස් භවනයක් කරගන්නේ කොහොමද? ජනක කර්මය එතෙන් තමයි ආරම්භ වෙන්නේ. ඊළඟට මව් කුසින් මෙලොවට බිහි වුණාට පස්සේ අන්න උපස්තම්භක කර්මය, ඒ උපස්තම්භක කර්ම ශක්තිය තියෙන උපස්තම්භක කර්මය කියන්නේ අපි පිරමීඩයක් හැටියට, එහෙම නැත්නම් ස්තම්භයක් හැටියට ජනක කර්මය තුළින් නිර්මාණය වෙච්ච පුද්ගලයා, සත්ත්ව පුද්ගල ආත්ම මේ කාරණා ටික ඉදිරියට පවත්වාගෙන යන්න උපනිශ්‍රේ වෙන කර්ම ශක්තිය. මේ කර්ම ශක්තිය පවත්වාගෙන යන්න ගොඩනගන්න හේතු වෙනවා මව්පියා දෙදෙනා. ඒකට උතුණියාම කියලා කිව්වේ අපි කලින් ජම්මයෙන් රැගෙන ආපු අර තැම්පත් වෙච්ච ජනක කර්ම ශක්තිය. ඊළඟට බීජ නියාමයේ කිව්වේ අර මව්පියා දෙදෙනාගෙන් ලැබිච්ච ශක්තිය. එහෙම නැත්නම් ඒ ධාතු තත්වයන්, ප්‍රකෘති තත්වයන්, ධාතු වල ප්‍රකෘති ස්වභාවය. මේක තමයි බීජ නියාමයේ කියලා කිව්වේ. උතු නියාම, බීජ නියාම, කම්ම නියාම කියලා කියන්නේ ඊළඟට අපි බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන උතු නියාම, බීජ නියාම, ධර්ම නියාමය, කර්ම නියාමය, චිත්ත නියාමය විදිහට. කර්ම නියාමය කිව්වේ ඊළඟට අම්මා තාත්තා දෙන්නගෙන් ඒ ක්‍රියාකාරකම්. කර්මය කියලා කියන්නේ චේතනහම්බික්කේ කම්මං වදාම් කියන චේතනානුව කර්මී සිද්ධ වෙන ක්‍රියාකාරකම්. අම්මා තාත්තා දෙන්න පුරුදු කරගෙන තියෙන ගති පැවතුම් අනුව අර දරුවට දකින්න ලැබෙන දේ අනුව අන්න අර ගොඩනගාගත් ජනක කර්මයට අනුව එකතු වෙලා ශක්තියක් ලැබිලා තියෙනවා. චුතිසිත තුළ චිත්ත ශක්තිය ගොඩනගෙනවන්නේ චෛතසික ගොඩනගෙන්න හේතු වෙන අම්මා තාත්තා දෙන්නගෙන් දකින්න ලැබෙන ක්‍රියාකාරකම් වලින් අහන්න දකින්න ලැබෙන දේවල්. එතකොට අන්න ඒක නිසා මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා උපත්සම්බක කර්මයට ගොඩක් දුරට බලපාන්නේ Taman උප්පත්ති ලැබුවට පස්සේ අම්මා තාත්තා දෙන්නගෙන් ලැබෙන දේවල්. ඊළඟට උපපීලක කර්ම සහ උපඝාතක කර්ම බලපාන අර ජනක කර්මය ඉදිරියට පවත්වාගෙන යන්න හැරි විනාශ කරන්න හැරි. දැන් අපි හිතමු කුසල ශක්තියක් ඇතුව ඉපදුනා නම් දරුවෙක්, එයා හොඳ ජීවිතයක් පවත්වාගෙන යනවා. ඊළඟට ඒ හොඳ යහපත් ජීවිතයක් පවත්වාගෙන යන ඒ දරුවා සමාජගත වෙනකොට සමාජයෙන් උපපීලක කර්ම කියන්නේ සමාජයෙන් ලැබෙන දේවල්, දෙවනුව ලැබෙන දේවල්, එහෙම නැත්නම් අර පුජ්‍යලයට පිළිලයක් මේ බලපාන දේ. එතකොට අහිතකර දේවල් නම් සමාජයෙන් ලැබුණේ අර කොච්චර හොඳ දරුවෙක් වුණත් ජනක කර්මයේ ප්‍රබල ශක්තියක් නැත්නම් අන්න ඒක දුර්වල වෙලා ඊළඟට ඒ දරුවාගේ අර පීලක කර්මයක්, උපඝාතක කර්මයක් යන සමාජයෙන් ලැබෙන කර්ම දෙක ඉදිරිපත් වෙලා අර ජනක කර්මය වෙනස් කරලා දරුවා නොමකට යවනවා. එහෙම නැත්නම් මේ තමන්ගේ උප්පත්තියට හේතු වෙච්ච මනුෂ්‍යාත්මයක් ලබන්න උප්පත්තියට හේතු වෙන්නේ ත්‍රි හේතුක කුසල කර්මයක්. හේතු තුනක් මූලික වෙච්ච කුසල කර්මයක්. ඒ කියන්නේ හේතු තුන මොනවද? කුසල ශක්තියන් තුනක්. ලෝභයෙන් තොරයි, ද්වේෂයෙන් තොරයි, මෝහයෙන් තොරයි. කියන අලෝභ, අදෝස, සමෝහ චේතනා මූලික වෙලා ඒ ප්‍රතිසන්දි සිතක් ඇති වුණොත් අන්න මිනිස්සෙක් හැටියට යහපත් ආකාරයට උප්පත්ති ලැබනවා. මේ විදිහට චිත්ත ශක්තියෙන් මූලිකලා සතුන්ටත් ඇති වෙනවා. ඒ සතුන් එතකොට ප්‍රබල ශක්තියමත් භාවයක් පෙන්වුම් කරන අපේ බෝසතාණන් වහන්සේ වඳුරු ආත්මෙ ඉපදිලා වඳුරු රැළට නායකත්වයක් දීලා අර පොකුණේ වතුර බොන්න ගිහිල්ලා ඒ රාක්ෂයෙක් ඉන්න පොකුණක් බහින්නේ නැතුව වතුරට පොකුණට බහින්නේ නැතුව බටයක් ආධාරයෙන් නලයක් සකස් කරගෙන වඳුරන්ට ජලය පානය කරන්න අවස්ථාව දුන්නා. එතකොට අනිත් වඳුරන්ට වඩා ඒ වඳුරා තුළ විඥාන ශක්තිය තිබුණා. මෙන්න මේක තමයි වෙනස. අර මේ මනුස්ස ආත්ම භාවය සපවත්ව පවත්වාගෙන යන්න වමනා කරන ශක්තිය. එහෙමනම් අද මේ ලෝකයේ විවිධ රටවල අපේ රටෙත් එහෙමයි. සැප සොයාගෙන යන්න ලෞකික දේවල් හදනවා, ගොඩනගනවා. මේ සේරම කරන්නේ මොකටද? සැප හොයන්න. හැබැයි මේ සේරම කරන දේවල් සැප හොයන්න මොන දේවල්ද? අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණයට ගොදුරු වෙන දේවල්. මේවෙන් සැප හොයන්න බෑ. නමුත් මනුස්ස ආත්මයක් ලැබෙන මනුස්සයාගේ සිත වෙනස් නොවේ. ඒක අරමුණක පවත්වාගෙන යන්න පුළුවන්. ඒක බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතාව කියලා කාරණා ටික. මේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු මාර්ගයට මේ ලෝකේ කුමන රටක මිනිස්සෙක් මේ ධර්ම දැනගෙන ඒ මාර්ගයට යොමු වුණා. ඉංග්‍රීසි ජාතිකයෙක් කියලා නෑ, දමිළ ජාතිකයෙක් කියලා නෑ, සිංහල කියලා නෑ, බර්ගර් ජාතිකයෙක් කියලා නෑ. ඕනම කෙනෙකුට මේ මාර්ගයට යොමු වුණාම සැනසීම ලබන්න පුළුවන්. ඊළඟ කාරණය බලන්න ඕනේ අපි මේ ලෝකය නිර්මාණය කිරීම. අද අපි කරන්නේ මොකද? ලෝකය හදනවා.
තමන්ට ලැබිලා තියෙන ලෝකයක් ආපෝ තේජෝ වායෝ පඨවි කියන මේ ධාතු වලින් සකස් වෙච්ච පංචේන්ද්‍රයන්ගෙන් සකස් වෙච්ච ලෝකයේ තුල තවත් අපි පවත්වාගෙන යන ලෝකයක් සිත නැමැති ලෝකය. මෙන්න මේ සිත නැමැති ලෝකයේ හදන පුජ්‍යලයා ජයග්‍රහණයට එක්පත් වෙනවා. හැබැයි සිත නැමැති ලෝකයේ ඔහේ තියාගෙන කය වෙහෙසවල වචනය වෙහෙසවල මහන්සි වෙලා විශාල පරිශ්‍රමයක් දරන අපේ දේශපාලකව මෙතියමෙතුරු ඒ වගේම අද ඉන්න ආගමික නායකයින් පවා මේ මිනිස්යාට තමන්ගේ අනුගාමිකයන්ට සැප දෙන්න මේ බාහිර ලෝකේ හදමින්. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා මෙන්න මේක අසාර්ථක ක්‍රියාවක්. මේක නෙමෙයි කරන්න තියෙන්නේ. ඔබටත් මටත් නායකයාටත් ඒ අනුගාමිකයාටත් සෑම දිනාටම සිතක් තියෙනවා. මේ සිත දියුණු කරන මාර්ගය හදන්න ඕනේ. අද කාපට් පාරවල් හදනවා. බටහිරට මේ ලංකාවේ වේගයෙන් ගමන් කරන්න පහසුකම් හදනවා. නමුත් මේක නෙමෙයි මේ විඥාණයෙන් ලැබෙන දේවල්. විඥානයේ චක්කුං උදපාදි ඥානං උදපාදි කියන්නේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන දෙයින් සැප හොයන එකත් සිත තුළ විඥානය ඇති වෙලා සැප හොයන එකත් මෙන්න මේ දෙක තමයි චක්කුං උදපාදි ඥානං උදපාදි කියන්නේ. මේ දෙක පාලනය කරනවා මාර බලවේගය තුළින්. බුදුරජාණන් වහන්සේ ධර්මයේ පෙන්වලා දුන්නේ මාර බලවේගයෙන් ඈත් වෙලා එයින් විද්වංසනය වෙලා එතනින් වෙනස් වෙලා ලෝකෝත්තර ධර්මතාවය ඔස්සේ තමයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පෙන්වලා දුන්නේ. ඒක තුන් ලෝකයේම දකින්න පුළුවන් සැබෑ ශක්තියක් බලයක් තියෙන ධර්මයක්. ඒක නිසා අන්න ලෝකෙම හදන ගමන වෙනස් කරලා බුදුරජාණන් වහන්සේ පෙන්වපු විදිහට තමන්ගේ සිත හදන්න ගමනක් වියුක්ත කරන්න ඕනේ. ලංකාවේ ජනතාවට සිංහලයා කරගෙන ගිය සිංහල ජාතිය තිබුණා. මේ තුන් සිංහලයම ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩම කරලා තුන් සිංහලම එක්සේසත් කරා කිව්වේ මොකද්ද? එදා නාගින් අදහන පිරිස, දෙවියන් අදහන පිරිස, යකුන් අදහන පිරිස කියන මෙන්න මේ කණ්ඩායම් තුන එක්සේසත් කරේ කොහොමද? ඔබ සියලුම දෙනාම ওই බාහිර සතුන් අදහමින්, දෙවියන් අදහමින්, ඒ අනුන්ගෙන් පිට ඉල්ලමින් යන්න එපා. ඔබට ලැබිලා තියෙන සිත. ඒ ඔබට ලැබිච්ච සිත අවබෝධ කරගෙන සිත පිළිබඳව සිත ආශ්‍රය කරගෙන ඔය සිත වටා ගොඩනැගුණු කයේ තියෙන නිසරු බව දැනගෙන නිසරු කය උපයෝග කරගෙන සරු සිත සාර්ථක කරගෙන සාර්ථක ගමන් මගට යොමු කරගන්න සිත කියලා අර කෙතක් සම්පූර්ණ කරනවා වගේ සාර්ථක කෙතක අත්සන්න පළදාව ලබා ගන්න හොඳ ගොවියෙක් හොඳ කුඹරක් වපුරලා හොඳ අත්සන්නක් ගෙට ගන්නවා වගේ වැඩ පිළිලක් කරන්න කිව්වා. අන්න අත්සන්න ගෙට ගන්නවා වගේ තමයි මේ ආත්මයෙන් අවසන් වෙනකොට මරණ මොහොතේ චුතිසිත ඇති වෙන්නේ. එතකොට අන්න ප්‍රභාස්වර චුතිසිතක් ඇති වෙනවා ඒ පුජ්‍යලයාගේ. අන්න අපි කය උපයෝගී කරන මේ කය ආශ්‍රිතව පවත්ගෙන යන කය මැදි කරගෙන තියෙන සිත හදන පුජ්‍යලයට ලැබෙන ප්‍රතිඵලය. හැමදාම සැපතින් සැපතටපත් වෙන්න පුළුවන්. මේක තමයි නිරාමිස ප්‍රීතිය. ආමිස ශක්තියෙන් ආමිස වස්තුන් නැතුව තමන්ගේ සිත උපයෝග කරගෙන නිරාමිස සැපතකටපත් වෙන්න පුළුවන්. සීවලී මහරහතන් වහන්සේදා සැප සම්පත් ලබන්න, සිව්පසේ ලබන්න ගොඩනගාගත්ත ශක්තිය මේකයි. එදා බුදුරජාණන් වහන්සේ ගොඩනගාගත්ත ශක්තියට ලෝකේ ඕනම කෙනෙකුට අද දකින්න පුළුවන්. විදේශ සංචාරකයන් අද ලංකාවට එනවා, විදේශික ජාතිකයන්. පන්සලට ගිහින් බැලුවහම බුදු පිළිමයක් ඉස්සරහා බුද්ධ පූජා කොයිතරම් ගොඩ ගහලා තියෙනවද? මේ මොකද එදා කරගත්තේ ලෝකේම අවනත කරන, ලෝකයටම ශක්තිය දෙන සිත තුළින් ගොඩනගාගත්ත ශක්තියේ බලය. ඒ චිත්ත ශක්තිය තාම මේ විශ්වය තුළ තියෙනවා. ඒ විශ්ව ශක්තියට, ඒ බුද්ධ ශක්තියට තමයි මේ උතුම් බුද්ධ පූජාව තියන්නේ. ඒක නිසා ලංකාවේ ජීවත් වෙන මිනිස්සුන්ට මීට වඩා ලොකු ශක්තියක් නැහැ. මේ ශක්තිය කරන කොටගෙන මේ ශක්තිය අනුගමනය කරලා මේ පිහිටෙන් ඔය එන කොරෝනා රැල්ලෙන් බේරෙන්න පුළුවන්. ඇති වෙන ලෙඩ දුක් කරදර වලින් බේරෙන්න පුළුවන්. ඕනම වේශනයකින් බේරෙන්න පුළුවන්. ඒක නිසා මෙන්න මේ කාරණේ සිහි තබාගෙන අපගේ ඊළඟ වීඩියෝ බලන්න ඕනේ. මේ ක්‍රමවේද කොහොමද අනුගමනය කරන්න කියන එක දැනගන්න මේ කාරණා දැන කියාගෙන ඊළඟට තුන් ලෝකෙම ජයග්‍රහණය කරපු තුන් පණිවිඩයක් දෙන්න මේ වීඩියෝ. තමන්ගේ හිතවතුන් ඉන්නවනම් මේ පණිවිඩය දෙන්න. එහෙම නැත්නම් අප්‍රමාදී තත්වයෙන් ටපත් වුණොත් අපි මේ දහම් පත්‍රිකා මගින් මේ පණිවිඩය දෙන්න වෙලා අවුරුදු 25කට වඩා වැඩි කාලයක්. නමුත් ප්‍රචාර වීමේ ප්‍රමාදයක් සිද්ධ වුණා. ඒ ප්‍රමාදයේ බාහනද රටටම බලපානවා. එදා පාස්කු ඉරිදා ප්‍රහාරය සිද්ධ වෙන්න කලින් අපි විහාරස්ථානවල අපේ ලංකාවේ බෞද්ධ විහාරස්ථානවල විහාරාධිපති ස්වාමීන් වහන්සේලා දැනුවත් කරලා ගමේ ජනතාව ආගම් ભેදකින් ಜಾති ભેදකින් තොරව ඒකරාශී කරලා මේට විරුද්ධව නැගී සිටින ප්‍රබල චිත්ත ශක්තියක් ගොඩනගලා අපි විශ්වයට මුදාහරිමු. එතකොට මේ දුක්සහිත තත්ත්වයන්ගෙන් ලංකාවාසී ජනතාව බේරගන්න පුළුවන් කියලා අපි දැනුවත් කළා. සෑම නිකායකම මහා නායක හිමිවරුන්ට දහම් පත්‍රිකා තැපල් කරලා යවුවා. ඒවා ගැන කිසිම ගණනකට ගත්තේ නැති එකේ විපාකය. ඊට කලින් 2004 සුනාමි අවස්ථාවේදී අපි ඒ දැනුවත් කිරීම කළා. 2002 දහම් පොතක් මුද්‍රණය කළා දියසෙන්හන මගින්. 2004 සුනාමි ඇති වෙන්න කලින් 11 වෙනි මාසයේ
අපි ජනතාව දැනුවත් කළා මඩබද්දර විද්‍යාලයේ වැඩසටහනකදී ඒ පාසලේ දරුවන් සහ වැඩිහිටි දෙමව්පියන් සියලුම දෙනා දැනුවත් කළා. නමුත් එදා එතනට අර සත්‍ය සමාජගත වෙන තැනට එකතු වෙලා මාධ්‍ය ලංකාවේ ක්‍රියාත්මක වෙන මාධ්‍ය තුලින් ඒ පිළිබඳ දැනුවත් කිරීමක් සිදු වුණේ නැහැ. ඒක නිසා බලන්න අද සුනාමි මාපක වලින් සිද්ධ වෙන සේවාවට වඩා වැඩි සේවාවක් ප්‍රඥාවෙන් ලබා ගන්න පුළුවන්. එහෙමනම් මේ ප්‍රඥා ශක්තිය ප්‍රඥා සම්පත්තිය ඇති වෙන්නේ ලෝකයේ රටවල් අතර මේ සිංහල බෞද්ධයන් වාසය කරන මේ සිංහල දේශයේ. ඇයි ඒකට හේතුව? සිංහලයා කියලා කියන්නේ සිංහල අයක් ඇති කරගත්ත මිනිස්සයා. කොහොමද සිංහල අයක් ඇති කරගන්නේ මිනිස්සයා? ශාක්‍ය සිංහ වංශයේ බුදුරජාණන් වහන්සේ තුන් ලෝකයේම ශ්‍රේෂ්ඨත්වයට පත් උනේ දෙවියන් බ්‍රහ්මයන් යකුන් මේ ආදී තුන් ලෝකයේම සියලුම දෙනා අභිභවා තමන්ගේ සිත දියුණු කරගෙන මේ සියලුම ශක්තියින් පාලනය කරලා මනුස්ස වර්ගයාට යහපත උදා වෙන්න ඒ අයගෙන් පැමිණ කරදර බාධක වළක්වන්න උවමනා ධර්ම ශක්තිය ධර්ම න්‍යාය ලෝකෙට දුන්නා. අන්න උතු න්‍යාම බීජ න්‍යාම කම්ම න්‍යාම ධම්ම න්‍යාය අරගෙන ඒ ධර්ම න්‍යාය ක්‍රියාත්මක කරලා සිත දියුණු කරගත්ත සිතෙන් තුන් ලෝකේ පාලනය කරන්න පුළුවන් වුණා. ඒ පාලනය කරන්න පුළුවන් වෙච්ච අවස්ථාව අපිට දකින්න තියෙන නාලාගිරි යතා ඉදිරියට එනකොට චිත්ත ශක්තියේ බලයෙන් තමයි දා නාලා ගිරියත දමනුනේ. කොහොමද දමනුනේ? චිත්ත ශක්තිය නිකුත් කරන කිරණ මෛත්‍රී සාගත කිරණ සතා සිව්පාවට එහෙම නැත්නම් සතා සිව්පාවා වගේ රාග ද්වේෂ මෝහ වලින් පීඩණයටපත් වෙලා ඉන්න මනුස්සයාගේ සිතෙන් නිකුත් වෙන වෛරී සාගත ශක්තියෙන් ඒ විනාශකාරී ශක්තියෙන් විනාශ කරන්න පුළුවන් මෛත්‍රී සාගත කිරණ ශක්තියෙන් මෙන්න මේ ශක්තිය තමයි සිංහලයා තුළ සිංහලය ගොඩනගාගත්ත මනුස්සයා තුළ තිබුණේ. ඒ ආදී සිංහලයා එදා බුදුරජාණන් වහන්සේ පෙන්වන දීපු ධර්ම මාර්ගයට අවතීර්ණ වෙලා තුන් ලෝකෙම සුවපත් කළා. එදා මේ රටේ නිෂ්පාදනය කරපු ආහාර පාන පිට රටවලට යොමු කළා. පිට රටවලින් කිසිවක් ලබා ගත්තේ නැහැ. ඒ தත්ත්වය මේ සම්බුද්ධ ශාසනය තවත් අවසන් වෙලා නැහැ. ශාසනික ශක්තිය පවතින කාලය තවත් අවුරුදු 2500කට වැඩි කාලයක් තියෙනවා. එහෙමනම් අවශ්‍ය කරන්නේ මොකද්ද? නායකයන් පාලකයන් චක්කුම් උදපාදි ඥානං උදපාදි කියන කාරණා දෙකේ නතර නොවේ. මහා සංඝරත්නයත් මේ කාරණා දෙකේ නතර නොවි ප්‍රඥා උදපාදි කියන தത്വයටපත් වෙලා ඒ තුලින් ලෝකේ සුවපත් කරන මුලින් තමන් සුවපත් වෙලා ඒ ධර්ම මාර්ගයේ නිවැරදිව පැහැදිලිව හංගන්නේ නැතුව පිරිසිදු සමාජගත කරලා ඒ සමාජගත කරන ධර්ම මාර්ගයට මේ ලංකාවේ ජනතාව සිංහල බෞද්ධ තරක් නෙමේ සැපසේ ජීවත් වෙන්න කැමති ඕනම කෙනෙක් මේ උතුම් සාසන පිළිවෙතෙන් මේ ප්‍රතිපත්ති මාර්ගයට යොමු වෙලා තමන්ට සැපසේ ජීවත් වෙන්න පසුබිම් සකස් කරගන්න පුළුවන්. ඒක නිසා අද මේ 15 වෙනිදා ඊයේ අපේ උතුම් වූ සම්බුද්ධ ශාසනය එක් කරගෙන මේ ලෝකයේ ආදරවන්තයින්ගේ දිනේ බුද්ධ ශාසනයේ තියෙන මෛත්‍රිය ආදරය කියන්නේ Tamanට වඩා පහළයට පමණක් දක්වන්න පුළුවන් ශක්තියක්. එතකොට ඒ ආදරය කරන්න බෑ ඊට වඩා ඉහළ කෙනෙකුට. අපිට බෑ ජනාධිපතිතුමාට ආදරය කරන්න. නමුත් බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු මෛත්‍රී සහගත ගමන් මඟට අවතීර්ණ වුණ තේ පුද්ගලයාට පුළුවන් Tamanට වඩා ඉහළින් ඉන්න ඕනම කෙනෙකුට ආදරය කරන්න. ඒ කොහොමද මෛත්‍රිය පැතිරෙන ආදරයට වඩා වේගවත්ව. මෛත්‍රිය උවමනා වෙනවා මේ ලෝකේ ජීවත් වෙන සියලුම ජීවින්ට. ඒක නිසා සතර ගමනින් එතර වෙච්ච කෙනාට විතරයි මෛත්‍රිය වැඩක් වෙන්නේ නැත්තේ. ඒක නිසා මෛත්‍රී සහගතව තුන් ලෝකයටම පෙන්වලා දීපු මේ උතුම් ධර්මයේ සේවනය කරලා ඒ ධර්මයෙන් පෙන්වලා දෙන මෛත්‍රී ශක්තිය සිත තුළ ඇති කරගෙන තුන් ලෝකයෙන් එන කරදර බාධක විතරක් නෙමෙයි නොපෙනෙන ලෝක වලින් එන කරදර බාධක මේ නොයිකුත් ලෙඩ රෝග කරදර බාධක මේ ව්‍යසන සියල්ලගෙම ජයග්‍රහණය කරන්න පුළුවන් පසුබිම ලංකාවාසී ජනතාවට තියෙනවා. එහෙමනම් මේ උතුම් ප්‍රතිපත්තියට අවතීර්ණ වෙලා සැනසීම මුදා කරගනිමු කියන අදිෂ්ඨානය ඇති කරගෙන අද 15 වෙනිදා අපේ ඉන්ද්‍රියන් නිසා පංචේන්ද්‍රිය නිසා පංච උපාදානස්කන්ධ ගොඩනගමින් දුක්සහිත ලෝකයක් අපි නිර්මාණය කරගත්ත මේ දක්වා නිවැරදි බුදුදහම නොදැනුවත්කම නිසා අද බුදුදහම නිවැරදිව දැනගෙන පංච උපාදානස්කන්ධ මගේ නිර්මාණය කරගත්ත අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිත්වයට ගොදුරු වෙන මේ ජරා දුක්සහිත ලෝකය අතහැරලා දාලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීපු චිත දියුණු කරලා ගොඩනගා ගන්න චිත්ත චෛතසික රූප නිබ්බානිකෙන් සතර පරමාර්ථෝත්සේ ගොඩනගාගෙන උතුම් සැප පිණිස ප්‍රණීත සුවය පිණිස උතුම් නිවන් සුව පිණිස හේතු වන සියලු මිනිස්සුන්ට යහපත උදා වෙන උතුම් ලෝකේ නිර්මාණය කරගන්න අපි සියලුම දෙනා එකතු වෙමු. ඒ උතුම් නිර්මාණය කිරීමට මෙතෙක් සිව් බුදුරජාණන් වහන්සේලාගේ ශක්තියක් මත මෛත්‍රී බුද්ධ ශාසනයේ පාරමී ශක්තියත් අරගෙන මේ මොහොත වනවිට මේ පැතිරී පවතින පාප බලයේ මිත්‍යා දෘෂ්ටි අකුසල විද්වංශනය කරලා ඉවත් කරලා අපගේ සිත පිරිසුදු කරගෙන පිරිසුදු ධර්ම ශක්තිය ඔස්සේ ඉදිරියට ගමන් කරමු. සැපදායක ලෝකයක් නිර්මාණය කරගනිමු කියන උතුම් චේතනාව මුදුන්පත් කරගෙන සෑම දිනකටම තුරුවන්ගේ ආශිර්වාදයෙන් ඒ සඳහා ශක්තිය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් නවතිනා තෙරුවන් සරණයි.